සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම උතුම් දේශයක අභිමානීය රැගෙනන කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියල්ලෝ සතුට නිදුක් නිරෝගී භාවයත් ප්‍රාර්ථනා කරමින් බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයේ වගේම දහම් සරණ යන්නට ඔබට අවස්ථා සලසා දෙන මෙත් සදහම් විකාශයේ මෙත් සිතින් ඔබට පරිත්‍යාග කරන මෙත් සදහම් දේශනා උතුම් වූ සධර්ම දේශනා මාලාවේ වටිනා වූ හරවත් වූ විස ධර්මානුකූල වූ උතුම් සධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම්ින් සිටිනේ. සුපින්නුතනී මෙත් TV YouTube නාලිකාව මෙත් සදහම් දේශනා YouTube නාලිකාව මෙත් TV Facebook පිටුව වගේම ඒ වගේම PO TV නාලිකා අංක 111 ඔස්සේ උතුම් ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනකටම අපි ආරාධනා කරනවා. සුපින්නුතනී මෙත් සදහම් දේශනා මේ උතුම් සදහම් දේශනා පවත්වනු ලබන අප ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේන පුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක ලොකු ස්වාමීන් වහන්සේ ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේව සාදු නදින් පාදාභි වන්දනෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි මේ උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චවාන් බොතේජු මහතා විසින්. පින්වත් මැදුන්ගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා තම ආදරණීය මෑණියන් වන MKD දිසාමාලි මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නට ආදරණීය පියාණන් වන ගාමිණී බොතේජු මහතාටත් ආච්චි අම්මාටත් සිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ වේවායි ප්‍රාර්ථනා කරන්නට. අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ වගේම උතුම් ධර්මාවබෝධයේ පිණිස සියලුම දේශනාමය කුසල් උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා සිද්ධාගෙන මෙත් සදහම් දේශනාව ආරම්භ කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි සාදු නදින් ආරාධනා කරමු. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටමත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් සමගයි පින්වත් හැම දෙනාම සම්බන්ධ වෙලා ඉන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චවාන් බොතේජු මහත්මයා. එතුමාගේ අරමුණ තමයි තම ආදරණීය මෑණියන් වන MKD දිසාමාලි මෑණියන්ටත් ආදරණීය පියාණන් වන ගාමිණී බොතේජු ඒ පියාණන්ටත් ආච්චි සීයා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක් ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චවාන් බොතේජු මහත්මයා විසින් අද මේ ධර්මානුශාසනාව සිදු කරන්න. ඉතින් එහෙමනම් එතුමාටත් ඔබ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත්
එතුමන්ගේ පවුලේ දෙමාපියන් ඇතුළු සෑම සිලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනී අද මේ ධර්ම දේශනාවෙන් මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ හිතේ ඇතිවන මේ තරහව අමනාපකම අපි අකමැති අරමුණු සමඟ ගැටෙන ස්වභාවේ සමහර වෙලාවට පලිගන්න හිතන සිතුවිලි ඒ තුළ අපිට ඇතිවන විපාකයේ කොයි තරන්නන් සසරේ සෙවනැල්ල වගේ අපි පසු පස එනවද සමහරේවා මේ ජීවිතේම මතු වෙලා විපාක දෙනවා. දවේශයේ වෛරයේ කේන්තිය තුළ සිදුකරගන්න ඇතැම් මකුසල් ඊළඟ ජීවිතය විපාක දෙනවා. සමහර අකුසල් නිවන් දකිනකන් සසරේ උපඋපං ආත්ම භාවල හැම ආත්මිකම මතු වෙනවා. ඒවට කෙන අපරාපරිවේදනය කර්ම. මේ විදිහට අපේ හිතේ දවේශය තරහව කේන්තිය නිසාම මේ පටිගානුසේ බලවත්වීම නිසා සිදුකරගන්න අකුසල්වල විපාක අපි පසු පසේන ආකාරය අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරනවා. පිංහතුනි ඔබ කාතුලත් ගැටෙන ස්වභාවය කේන්ති යන ස්වභාවේ තරහ යන ස්වභාවේ අපි කාතුලත් තියෙනවා. ඒ ස්වභාවය අඩු වැඩි වසයෙන් මේ ලෝකෙ සෑම මනුස්සෙක් තුළම පිහිටනවා. තරහ යන ස්වභාවේ කේන්ති යන ස්වභාවේ සම්පූර්ණයම නැතිවෙන්නේ කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයම තමා තුළින් ප්‍රහාණය වෙච්ච තැන්. ඒ ඇන අනාගාමී පලයට පත්වෙනකොට තමයි මේ තරහ යන ස්වභාවේ කේන්ති යන ස්වභාවේ ගැටෙන ස්වභාවය සම්පූර්ණයම හිතෙන් ඉවත් වෙලා යන්නේ. එතකල් සෝවාන් වෙච්ච කෙනාටත් අරමුණු සමඟ ගැටීම ඇති වෙනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනා යම් ප්‍රමාණයකට පාලනය කරගන්න. තමන්ගේ හිතට කේන්තියක් තරහක් ආවත් සැනින් ධර්මය සිහි කරලා හිත පිහිටෝ ගන්න. ඒ නිසා කොයිම වෙලාවකවත් අපායගාමි අකුසලයකට වැටෙන්නේ නෑ සෝවාන් වෙච්ච ශ්‍රාවකයක්. හැබැයි පෘතජ්ජන කෙනාගේ කේන්තිය ඕනම මොහොතක ඕනම අපරාධකට පෙළඹෙන්න්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෘතජ්ජන ස්වභාවය ගැන විස්තර කරනවා මහනෙන පෘතජ්ජනය අති ඕනම මොහොතක තමන්ගේ මව පවා මිය යනවා කියන කාරණය සිද්ධ වෙන්න පුළුවන්. පෘතජ්ජනය ඕනම වෙලාවක ආනන්තරි අකුසලයක් වන තමන්ගේ මව මැරීම පියාමැරීම සංගබේදය බුදු කෙනෙක්ගේ ලේසලවීම මොකද වෙන දෙයක් කරන්න බෑ මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ නමක් සම්බුදු කෘත්‍ය අවසන් කරලා උන්වහන්සේ විසීම ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අධිෂ්ඨාන කරලා පිරිනිවන් පානවාද මේ ලෝකයේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ කාටවත් උන්වහන්සේගේ ජීවිතයට හානියක් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ නෑ. කරන්න පුළුවන් උපරිමදේ බුදුරජාණන් වහන්සේ නමකගේ ලේසෙලවීමක් පමණයි. ඔබ දන්නවා දේවදත්ත කියන පාපී භික්‍ෂුව ඒ ලෝහිත් උපාදක කියන මේ ආනන්තරි අකුසලේ සිදු කරගත්තා. ඒ මොහොතේ පවා බුදුරජාණන් වහන්සේට ඉලක්ක කරලා උන්වහන්සේගේ හිසටම විශාල ගලක් පෙරළුවත් උන්වහන්සේගේ මහා පුුණ්‍ය මහිමයක් සමඟ මහපොළොවේ මතුවෙච්ච ගලකින් ඒ පෙරලීගෙන ආපු ගල ඉබේම නතර වුණ. හරි ආශ්චරිමත්දයක්. හැබැයි මේ ගල් දෙක එකට ගට්ටනය වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ඇවිත් උන්වහන්සේගේ සිරි පතුලි වැදිලා ලේ කැටියක් පිරුණ. පෘතජ්ජනයෙක් ගැතින් එවැනි ඕනම අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් ගහතනය කිරීමක් සාමාන්‍ය මනුස්්‍යයෝ ගැන කවර කතාද. ඕනම මොහොතක මිනිමැරුමක් අපරාධයක් දුරාචාරයක් දුසීලකමක් එවැනි පාපි අකුසලයක් පෘතජ්ජනයක ඇතින් ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි පිංහතුනී ධර්මය අවබෝධ කරගත්ත සෝවාන් පලට පත්වෙච්ච ශ්‍රාවකයා
ඔහු කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නැති වුණත් ඔහු සිහිය පිහිටවාගෙන ඉන්න ධර්මී තුළ සත්‍යඥානය ඇතිකරගත්ත කෙනෙක් නිසා ඔහු සැනින් හිත ධර්මී තුළ පිහිටෝ ගන්න හිතට කේන්තියක් ඇති වුණ සැනින් ධර්මී හිත පිහිටවාගෙන කර්මඵල විශ්වාසය සසර බය ඒ සියල්ලත් එක්ක අපායගාමි අකුසලයකට නොවැටි තමන්ගේ හිත රැක ගන්න දක්සයි. සෝවාන් වෙනවස් සමගම සතරාපායෙන් සදහට මොහු නිදහස් වෙච්ච කෙනෙ. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය පෘතජ්ජන මනස ගැන. පෘතජ්ජන මනසේ ස්වභාවයෙන් නොසිතන පුංචි දෙයක් මහ විශාල වෛරයක් බවට පත්වෙන්න පුළුවන්. සමහර වෙලාවට අනවබෝධය කෙනෙක් කියපු බොරුවක් කේලම කවුරු හරිකින අන්න අසවලා ඔයා ගැන මෙහෙම කිව්වා වටිනවාද යාට මෙහෙම කියන්න කියලා ඔන්න කවුරු හරි කේලමක් කියලා අවුලෝල යනවා. දැම් මේක මෙයා හිතනවා මට මුම් මෙහෙම කියලා මුම් මට මේ විදිහට කියලා තියෙනවා වටිනවද මට මෙහෙම කියන්න මේක නම් ඉවසල හරියන්න අන්න දැන් අර නිමිත්ත අර කනින් අහපු සිදුවීම ඒ පටික නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. අයෝනිසෝ මනසිකාරී ගැන කෙලෙස් වැඩිවන විදිහට කල්පනා කරන. එදකොට වෙන්නේ නෝපන් වෛරය උපදිනවා උපන්නා වූ තරහ අමනාපකං කේන්තිය තව තවත් බලවත්වෙන. හැබැයි යාට හිතන ක්‍රමය අනුවම යාට පුළුවන් කවුරුහරි ඔය කේලමම කියද්ද අනේ යා කර ගණ්ඩ දෙයාගෙනයයි මට මොකද. මංමොකටද කවුරුන් නිසාකු සල් පුරෝගන්න කියලා ඒ සැනින් එයාට ඒක හිනාවකින් අතහරින්න පුළුවන්. කිසිම ගණනකට නොගෙන හිනාවෙලා කවුරු මොනවා කීවත් ඒක හිතින් අතහැරල ජීවත්වෙන ඉන්න අන්න බුද්ධිමත්තයි. ඒ මොහොතේ යෝනිසෝ මනසිකාරයේදිලා ආදීනව සිහි කරලා පින් පව් ගැන සිහි කරලා මෛත්‍රී සිතුවිල්ල තුළ ඒක හිතෙන් අතහැරලදාන. පිංහතුනී හැබැයි මේ ලෝකෙ මනුස්්‍යයෝ ගත්තොත් අල්පර ජක්ක මහරජක්ක උපතින්ම කෙලෙස් අඩු අයත්තින්න වැඩි ඇත්තින්නවා. බුදුරජාණන් වහන්සේ මේ තරහ යන ස්වභාවය අනුව මේ ලෝකෙ ඉන්න මනුස්්‍යයන් කොටස් 3කට බෙදලා විස්තර කරනවා. සමහර පිරිසක් ඉන්නවා දී ඇන්ද ඉරක් වගේ කේන්ති යනවා තරහ යනවා. හැබැයි දිය ඇන්ද ඉර වගේ ඒ සැනින් හිතෙක් මැකිලෑන. සමට කේන්ති ගිහාව මොනොහරි වචනයක් කියනවා තමම්ම පස්සෙ පසු තැවෙනවා. තමන් ඒක හිතෙන් අමතක් කරලා ආයි හොඳට ජීවත්වෙනවා. යාළුවෙකුට හරි හිතවත් කෙනෙකුට කිවත් ආයි ගිහින් අනේ මට සමාවෙන්න මට ඒ වෙලා කේන්ති ගියා ගණන් ගණ්ඩිපා. එතකොට මේ වගේ සමහරු ඉන්නවා තමන්ට සැනින් හිතෙන් ඒක ඉවත් කරගන්න පුළුවන්. තවත් මේ මනුස්ස ලෝක පිරිසක් ඉන්නවා ඒ අයටත් තරහක් කේන්තියක් අමනාපයක් ඇතිවුණ හම වැල්ලයන්ද ඉරක් වගේ කියනවා. වැල්ලයා දින ඉට දවස් 2-3-4ක් තියෙන පුළුවන්. ඒ වගේ සමහරුන්ට තරහක් ඇති වුණ හම දවසක් 2-3 හිතේ ඒකම ක්‍රියාත්මක වෙනවා. ඒ ගැනම හිතනවා මට මෙහෙම කරා මුම් මට මෙහෙම කරා එහෙම හිතලා හැබැයි දවස් 2-3කින් හිතෙන් ඒ අමතක් කරන. ඒ සියල්ල හිතෙන් අමතක් කරලා ආහිත හදාගෙන හොඳට ජීවත්වෙනවා. මේ ලෝකෙ භයානක පිරිසක් ඉන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගලේ කෙටු ඉරහා සමානයි කියනවා. ඔබ දැකලා ඇති සෙල්ලිපි කොටලා තියෙනවා ගල් වල අක්ෂර කොටලා තියෙනවා. සමහර වෙලාට රජ කාලෙමි බ්‍රාහ්මී අක්ෂරවලින් අවුරුදු 10 ගානකට පෙර රජවරු ඒ සටහන් කරපු සෙල්ලිපි සටහම් බ්‍රාහ්මී අක්ෂර අදට සමහර වෙලාවට හොයාගන්නවා ඒවා යම් යම් මට්ටමින් කියවන්න පුළුවන් අයින්න ඒ අදහස් තේරුම් ගන්න. ඒ වගේ මේ ලෝකෙ සමහර ඉන්නවා හිතට කේන්තියක් අමනාපකමක් තරහක් යම් සිදුවීමක් වුණොත් ඒක මේ ජීවිතෙන් අතහරින්නේ මැරෙන කම්ම අතහරින්නෙත් නෑ. මැරෙනකොටත් සංසාර වෛරයක් හැටියට ඒක හිතේ තියාගෙන මැරෙනවා. එවැනි වෛර සංසාර වෛර හැටියට උපෝපං ආත්ම භාවල
සසරට ගමන් කරනවා. ඔබ අහලා ඇති අර කාලි යක්ෂණීගේ කතාව ආත්ම 500ක සංසාර වෛරයක් කියන. ආත්මෙන් ආත්මේ සසරට යන සංසාර වෛර තියෙනවා. එතකොට අපිට පේනවා මේ හිතේ ස්වභාවයේ සමහර අය එකම සිදුවීම ඒ මොහොතේම අමතක කරනවා. සමහර අය දවස් 2-3ක් ඒක හිතට වද දුන්නත් දවස් 2-3කින් අමතක කරලා දානවා. තව සමහර අය ඒකම හිතලා ඒකම හිතෙන් වෛරයක් බවට පත් කරගෙන සංසාර වෛරයක් හැටියට සසරට අරගෙන යන අය ඉන්නවා. එහෙමනම් මේ පුද්ගලයා තුළ පවතින සංසාර පුරුදු යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය යෙදීමේ ඒ පුද්ගලයාගේ සසර පුරුද්ධ දක්ෂතාව හැකියාව අකුසල් බැහැර කිරීමේ දක්ෂතාව මේ සියල්ල කෙනෙකුට තමන්ගේ වෛරයක් හෝ දවේශයක් බැහැර කිරීමට හෝ සසර අරගෙන යෑමට හේතුවක් වෙනවා. පිංහතුනි අපි බලමු සමහර සිදුවීම මේ බුද්ධ ශාසනය තුළ සඳහන් වෙනවා මේ ජීවිතේම විපාකදීපු ඇස් පනාපිට විපාකදීපය. ඔය වගේ කෝකාලික කියල භික්ෂුවක් හිටිය බුදු හාන්දුරන් කාලේ සැරියුත් මුගලන් දෙනම ගැන පුදුම වෛරයක් කේන්තියක් ඇති කරගත්ත කෙනෙ. ති මේ කේන්තිය කොච්චර හිතට ආවද කියන්නේ දවසක් කේන්තියෙන්ම බුදුරජාණන් වහන්සේ ළඟට ආව. දැන් එන්න බුදු හාමුදුරන්ට අර සමහරු වෙනවන කියලමක් කියලා බුදු හාමුදුරුව එයා හිතාගෙන ඉන්න බුදු හාමුදුරන්ට මේක කීවට පස්සේ උන්වහන්සේ පිළිගනීමං කියන එක සැරියුත් මුගලන් දෙනම එලෝලදායි වගේ හිතාගෙනාව. බුදුරජාණන් වහන්සේ සියල්ල දකින උන්වහන්සේට පේනවා කවුද මේ ඇත්තද බොරුද කේලන්ද කෝකාලික කේන්තියෙන්නේ ඉන්නේ. කේන්තියෙන් ඉන්න කෙනාට නුවන වැහිලා තියෙන. දවේශය බලවත් වනාට පස්සේ ඔබ හොඳට බලන්න මිනිස්සුන්ගේ නුවන යටපත් වෙනවා. සමහරු මහා නරක පරුස වචන කියනවා. පිරිස ඉදිරියේ. ඔහුට තැන නොතැන මේක සුදු සුද නැද්ද සියල්ල අමතක වෙලා ලැජ්ජබයි නැති වෙලා යනවා සමහරලාවට. ඒ වගේ කෝකාලික හාමුදුරු දැන් ද්වේෂයෙන් වෙවුලනවා. ඔබ දැකලා ඇති සමහරුන්ට කේන්තියාවට පස්සේ ඇඟ වෙවුලනවා. ඇස් රතු වෙනවා. තොල් නලියනවා සමහරුන්ට. මුළු ඇඟම හිරි වැටිලා යනවා. කේන්තිය ද්වේෂයත් එක්ක මුළු ශරීරෙම වෙනස් වෙලා යනවා. කෝකාලික හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ සැරියුත් මුගලන් කියන්නේ මහා පාපී අදහස් තියෙන පව්කාර දෙන්නෙක් කියෝ. ඒ කියනකොට බුදුරජාණන් වහන්සේ වදාළ හා කෝකාලික කට පරිස්සම් කරගන්න. ඔබට බොහෝ අකුසල් රැස් වෙනවා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ බොහෝ පින් ඇති බොහෝ ගුණය හපත් දෙන්නේ. හිත පහදව ගන්න. දැන් බලන්න මේ ද්වේෂයෙන් යටපත් වෙච්ච අයගේ ස්වභාවය තමන්ගේ අදහසට විරුද්ධ දෙයක් කියනකොට ඒකත් එක ගැටෙනවා. දැන් බුදුහාමුදුරුවෝ සැරියුත් මුගලන් දෙනමගේ ගුණ කියනකොට බුදුහාමුදුරුවෝ එකත් කේන්ති ගියා. ඔබ වහන්සේටත් ඉතින් ඒ දෙන්නම තමයි හොඳ. අන්න එහෙම කියලා දෙවනි පාරටත් මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ මහා පාපී අදහස් තියෙන පව්කාර දෙන්නෙක් කියලා දෙවනි පාරත් ඒ කතාව ඒ කටින් ඒ විදිහටම කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා කෝකාලික කට පරිස්සම් කරගන්න. ඔබ සැරියුත් මුගලන් දෙනම සමා කරගන්න. ඔබට බොහෝ අහිත පිණිස පවතිනවා. සාරිපුත්ත මොග්ගල්ලාන කියන බොහෝ ගුණ ඇති දෙන්නෙක් කියලා දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහත්තන් වහන්සේලාගේ ගුණ වර්ණනා කරා. දැන් කෝකාලික හාමුදුරන්ට කේන්තිය ඉවස ගන්න බෑ. ඔබ වහන්සේලාටත් ඉතින් ඔය දෙන්නම තමයි හොඳ කියලා ගස්සගෙන වගේ ගියා. එතකොට හිතන්නේ ඒ කාලේ බුදුහාමුදුරුවන්ටත් අකීකරු උන්වහන්සේ අවවාද කරත් කරුණු කිව්වත් ඒකත් ගැටිලා බුදුරජාණන් වහන්සේ කියන එකත් පිළි නොගැන කේන්තියෙන් හිටපු අය ඒ කාලේ ඔහොම අයත් හිටිය. දැන් ගිහිල්ලා කෝකාලික හාමුදුරුවෝ දැන් කේන්තියෙන්නේ තමන්ගේ කාමරයට ගිහිල්ලා කුටියේ දොර වහගෙන ඇඳේ ඉඳගත්තා වෙවුලනවා. ඔබ දැකලා ඇති සමහරු කේන්ති ගියාට පස්සේ පුදුම කේන්තියක් දැන්. කාමරයට ඇවිල්ලා දොර වහගත්ත ඇඳේ වාඩි වුණා ඇඟ වෙවුලනවා කේන්තියට. පුදුම ද්වේෂයකින් කේන්තියෙන් සැරියුත් මුගලන් දෙනමට හිතෙන් බනිනවා. හිතෙන් යදිනවා.
හිතෙන් සාප කරනු. සැරියුත් මොගලන් දෙනවට හිතෙන් බැන බැන ඉන්නකොට අනේ දේවතාවෙක් මේක දැකලා දෙවි කෙනෙක් කල්පනා කරා අහෝ කෝකාලික භික්‍ෂුව සැරියුත් මුගලන් දෙනම ගැන හිතා පහදවාගෙන දවේශ හිතෙන් වෛරසිතෙන් මරණයට පත්වෙලා මහා දුගතිය කපායක වැටෙන්න්න යන්නේ. ඔහුට අනුකම්පා කරලා මේ මොහොතෙ හරි ඔහු බේරගන්න උත්සාහ කරන්න ඕන කියලා අනාගතයේ දකින වෙන්න යන විපත දකින දේවතාවෙක් කෝකාලික භික්‍ෂුව ඉදිරියේ පෙනී හිටියා දිවිය සුරූපයම පෙනී හිටිය. තැන් බලන්න අච්චර දවේශෙන් වෛරෙන් ඉන්න කෝකාලික හාමුදුරුව ඉදිරියේ දේවතාවෙක් පෙනී හිටිය. දිවිය සුරූපේ පෙනීඉඳලා කෝකාලික භික්‍ෂුවට කිව කෝකාලික ඔබ ඔය දවේශ සිත අතාරන්න. ඔබටමයි අනතුරවෙන්නේ ඔබටමයි අයහපතක්වෙන්. දැම් බලන්න අල දවේශෙන් ඉන්න කේන්තියෙන් ඉන්න කෙනා තරහිම් බැලුව කෞදම ඔබ කවුද කියලැහුව. ඒවිලෙක්කෝ මම දේවතාවේ මම දෙවි කෙනෙක්. ඔබ ගැන අනුකම්පාවෙන් ඔබට වෙන්න යන විපත දැකලා මං මේ පෙනී සිටිය. කෝකාලික සැරියුත් මුගලන් දෙනම කියන බොහෝ පින් ඇති බොහෝ ගුණ ඇති සත්පුරුෂයන් වහන්සේලා. ඔබ හිත පහදවාගන්න උන්වහන්සේලාව සමා කරගන්න කියව. ඔන්න බලන්න දවේශී වැඩි වුණාට ඔබ ඕන තරම් මෙහෙම ප්‍රායෝගික දේවල් දැකළ ඇති. ඔබ ජීවත්වෙන සමාජයේ යාළුමිට්ටුව අතර නෑදෑයෝ අතර සමහරලාට පාරි මිනිස්සු ගහගන්නවා බැනගන්නවා අපි කොච්චර නම් මේ වගේ දේවල් දකිනවද. බස් නවත්තල මහපාරි බස්වල ඩ්‍රයිවර්ල ගහගන්න. පුංචි දේවල්වලට වාහන නවත්තල මිනිස්සු ගහගන්න. ගෙවල්වල මිනිස්සු වැටයිනිවලට සමාරලාට පොඩි පොඩි ප්‍රශ්නවලට ගහමරාගන්න. සමාජ මේ වගේ කේන්තිය වෛරයේ දවේශය බලවත් වනාට පස්සේ මිනිස්සුන්ට අයි ගුණය හපත්ද යා හොඳද දෙවියෙක්ද හාමුදුරු නමත්ද කවුරුනත් කේන්තියෙන් ඉන්න කෙනා තමන්ට යහපතට අවවාද කරන කෙනා එකත් ගැටෙනවා. කෝකාලික කොච්චර කේන්තියද්ද කියන්නේ අර දෙවියන්ටත් බැන්න. දෙවියෙක් නම් දිවිය ලෝකෙට වෙලා නැතු මොකට මෙහ ආවද කියෝ. මට මේ අවවාද කරන්න යනවයන්න කිව. අනේ අර දේවතාවට නොපෙනී කියා. දැන් දවේශයේ බලවත්වෙනකොට මුළු ඇඟ පුරාම පුංචි පුංචි බිබිලි දැම්ම. පොඩි බිබිලි දැම්ම ඇඟ වටේම අබෑට වගේ බිබිලි මතු වුණා. ඒ බිබිලි ගානක් නෑ කේන්තියෙන් පුපුරනො ටික වෙලාවක් යනකොට ඒ පුංචි බිබිලි ටික ලේ පිරිලා සැරව පිපිලා පුංචි දෙහිගෙඩි වගේ මුළු ඇඟ පුරාම ගෙඩි දාන්න පටන් ගත්තා. සැරව පිරුණා. කෝකාලික පුද්දුම වේදනාවකුත්වෙනවා දවේශය ඊටත් වඩා බලවත්. ටික වෙලාවක් යනකොට අර බෙලි ගෙඩි තරම් සැරව පිරිලමී ගෙඩි විශාල වෙලා ඒවා පුපුරලා ලේගිහිල්ලා වේදනාවිඳලා එදාම රාත්‍රී මරණයට පත්වෙලා පදුම කියන නිරේ ඉපදෙනවා. දැම් මේ අපායගී බලාගෙනින් ඇති ඇගේ ගෙඩිදාලා ඉදිමිලා මේ බෙලි ගෙඩි තරන්ගේවා ඉදිමිලා ලේගිහිල්ලා දවේශය කොච්චර බලවද්ද කියන්නේ දවේශ හිතත් එක්ක තමයි එදාම රාත්‍රී මැරිලා පදුම කියන නිරේ ඉපදුන. දැන් බලන්න මේ ආර්යන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා ගැන හිත අපහදවාගෙන වෛරය ඇති කරගෙන දිට්ට දම්ම වේදනිය වැස් පනාපිටම විපාකදීල අපාය වැටි චාකාරය. ඔය වගේ දේශනා සිදුවීම් බුද්ධ දේශනාවල බොහෝ අපිට අහන්න දකින්න ලැබෙන. ඒ නිසා පින්වතුනී දවේශ හිතක් හිතට ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන කියල දේශනාවත්තින් හරි ලස්සන දේශනා. විතක්ක සන්ඨාන හිතට ඇතිවන විතරක සංසිඳවන ආකාරය. කොහොමද තරහක් කේන්තියක් දවේශයක් හිතට ආවට පස්සේ මේක සංසිදවන්න යටපත් කරගන්න. ප්‍රායෝගික පැත්ත බලමු. බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රම ගොඩක් කියල දෙනවා. මොකද ඒක ක්‍රමයක් හැමෝටම සාධහරණ නොවෙන්න පුළ මොකද එක කෙනාගේ හිත
ද්වේෂය සිතුවිලි නානත්ත කායා නානත්ත සංඥී සමහරු කීකරුයි සමහරහි තමන්ට පාලනය කරගන්න පුළුව සමහරයට පාලනය කරගන්න බෑ සමහරය දවේශය ආවට පස්සේ තමන්ට වෙන අනතුර වනත් ඕන දෙයක් වෙච්චදෙන් කියලා හිතනවන මං අපාය ගියත් කමක් නෑ හිරේ ගියත් කමක් නෑ කියලා හිතන මිනිස්සු නැද්ද අනතුර පේනෑ කවුරුහරි කියනවා අනේ ඔය වැඩේ කරන්න එපා ඔය වගේ වැරදි වැඩ කරන්න එපා අපායයි මට අපාය හොඳයි කියනයි නැද්ද කොච්චර ඉන්නවදේ ජාතිය අය එතකොට අපිට පේනවා දවේශය හිතට ඇති වුණාට පස්සේ අනතුර පේනෑ මනුස්සේකුට බුදුරජාණන් වහන්සේ අපිට ඉතාම ප්‍රායෝගික දවේශ හිතක් යටපත් කරගන්න ක්‍රම කීපයක් පෙන්න්නනවා ඔන්න පලවෙනි ඔබ හොඳට තේරුම් ගන්න මෙන්න මේ ඉස්සල අපි බලමු අපිට දවේශයක් ඇතිවෙන්නේ කොහොමද කියලා පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි අන්නේ තුළ තමයි නෝපන් දවේශය උපදින උපන් දවේශය වැද්දැන් අපේ හිත ඇතුළේ අනුසය ධර්ම හැටියට ආශ්‍රව ධර්ම හැටියට තරහ යන ස්වභාවය තියෙනවා සමහර වෙලාට මේ බණහනකොට හොයන්නවත් බෑ සමහරුණ අනේ අපිට එහෙම තරහයන්නේ අපිට නං එහෙමනෑ අපේ නං හිතේ තරහක් නෑ ඔබ ඕන තරම් අහල ඇති ඔය වගේ වචන ඒගැන දැන් අපි දැන් ඔබම හිතන්න මේ බණහන ගමන් ඔබේ හිත දිහා නිකන් තරහ නෑනෑ වගේ නෙන අලුයට ගිනි පොකුරු වගේ අනුසේ ධර්ම හැටියට ආශ්‍රව ධර්ම හැටියට අපි මේ සංසාරය ඉපදමින් මැරමින් යන්නේ රාගානුසේ පටිගානුසේ අවිජ්‍යානුසේ අනුසේ හිත අභ්‍යන්තරයේ සැඟවිලා තියන්නේ අලුයට ගිනි පොකුරු වගේ ඒවා මතු වෙලා බලවත් වෙලා උඩට එන්නේ හරියට බුරබුරා උඩට නගිනවා වගේ සැනින් බලවත් වෙලා එන්නේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක පටිග නිමිත්තක් තුළ අපි අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා සමගම නෝපන් දවේශය උපදිනවා උපන්නාව දවේශය බලවත් වෙලා එනවා අන්න එහෙමයි මේ තරහා කේන්තිය මතු වෙලා හිතෙන් උඩට බලවත් වෙලා එන්නේ එතකොට ඒකට අපිට හේතුවෙන ආයතන කීපයක් තියෙන ඇහෙන් දැකපු දෙයක් වෙන්න පුළුවන් කනෙන් අහපු දෙයක් වෙන්න පුළුවන් නාසයට දැනිච්ච දෙයක් වෙන්න පුළුවන් දිවට දැනිච්ච දෙයක් වෙන්න පුළුවන් කයට දැනිච්ච දෙයක් වෙන්න පුළුවන් මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු මුල් කරගෙන තමයි මනසේ ද්වේෂහිත බලවත්වෙන් සමහරලාට ඇහෙන් දැකපු දෙයක් මත කේන්තිය උපදිනවා කනෙන් අහපු කේලමක් නිසා කවුරුවට බනිනවා පරුස වචනින් තමන්ට දොස් කියනවා අන්න කනින් අහල කේන්තිය උපදිනවා නාසයට දැනිච්ච සැරක් කවරුවරනිකන් නහයට තමන් අකමැති මොනොහරි අල්ලගෙන ගියා කියලා හිතන්න සැරක් කේන්තියනවා කනකොට දිවට දැනිච්ච දෙයක් සමහර මිනී මැනුන් තියනවා මේ බත් එකේ වැලි කැටේට මරාගත්තා ඉන්නවා එදකොට පටන්ගන්න එහෙම පූංචි හිතාගන්න බෑ සමහරලාට කෑම කනෝ එක්ක බේ බද්දු බීල ඇවිල්ල ගෙවල්ලෝ රණ්ඩු කෑම එක කනකොට කටස් ගාල හැපෙනෝ ගලක් ආය කටත් දෙකක් කපනොට කටස් ගාල හැපෙනෝ ගලා කේන්තියනවා දැම් බිරිදත් එක් ඔන්න රණ්ඩුව පටන් ගන්න මේ හරියට කෑම හාල්ටික කරන්න දන්න හැමදාම මෙහෙමයි මේ ගෑනි ඔන්න දැම් වචන පටන් ගන්නවා බිරිඳගේ පැත්තෙනුත් ඔන්න මේ මනුසයට කොච්චර කරත් ඔච්චර තමයි හැමදාම් බීල බීල එනවා දැන් ඔන්න රණ්ඩු ඔය වගේ රණ්ඩු වචන හෝමාරු අවසානි මිනි මැරුම් වලින් කෙලවර වෙච්ච සිදුවීම් තියෙනවා එතකොට බලන්න මේ තරම් මේ මහ විනාසකට අපරාධකට මිනි මැරුමකට දුරදිග ගියේ අර බත් එකේ තිබ වැලි කැටයක් සමහරලාවට ඔය වගේ බුදුරජාණන් වහන්සේගේ කාලය බහල ඇති අර ගෝෂිතාරාමේ භික්‍ෂූන් වහන්සේලා අතර ඇතිවේ චාරවුල වැසිගිලි පෝච්චයක වතුර ටිකක් නිසා අවසානයේ ධර්මදර විනේ දර භික්‍ෂූන් වහන්සේලා අතර වාද විවාද හටගත්තගෙන අවසානයේ ධර්මවාද අන්තිමට අවසන් වනේ ගොඩක් ඔය වාද පටන්ගන්නේ ධර්මය ධර්මකාමී විනයකාමී මේ ධර්ම විනය තුළ තමයි වැඩේ පටන් ගන්න අවසානි දවේශ තමන් දන්නෙම නෑ ධර්ම විනය ඉස්මතු කරන්න කියලා ගිහිල්ල බලවත් වෙලා තියෙන දවේශය කේන්තිය වෛරය අවසානය වෛරී ප්‍රකාශයනවා පලිගන්න හිතනවා
බැනගන්නවා, දොස් කියා ගන්නවා, තමන්ගේ හිතවත් දායකයොත් එකතු කරගන්න. ඔය ඕනම පැත්තක ඉන්නවා. මරාගෙන මැරෙන්න්න හරි අපි අපේ හාමුදුරුවන්ගේ පැත් අන්න එහෙම ජාතියයි ඉන්නවා. එතකොට ඕනම දේක ඕනම කුණු ගොඩකට ඕනම දේකට ඉස්සරහට පැනලා ප්‍රශ්නයක් ඇති කරගෙන ගැටුමකින් ගොඩ යන්න බලන පිරිසකුත් තින්න ඕනම තැනක ඉන්නවා. ගෝෂිතාරාමය අවසානයේ හාමුදුරුරු හම්ඩුනා බැනගත්තා ධර්මවිනය ධර්මදර විනේ දර දෙපැත්තට බෙදිලා පාත්තරවලින් ඉඳන් ගහගත්ත කියනවා. වෙන ආයුධ නෑනේ කාලේ. ඉතින් පාත්‍රී තමයි තිබුණේ ඕනම දෙයකට. අවසානයේ දායකයොත් බෙදිලා මේ අපේ හාමුදුරුවරු තමයි හරි. එතකොට අනිත් අය කියනවා නෑ උඹලගේ හාමුදුරුවෝ වැරදි, අපේ හාමුදුරුවෝ තමයි හරි. දායකයොත් පාරවල් වල බැන ගන්නවා, රණ්ඩු වෙනවා, ගහ ගන්නවා කියනවා. මේ වගේ ආරවුලක් දුරදිග ගිහිල්ලා අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා අතර ආරවුල විසඳන්න ගෝෂිතාරාමයට වැඩම කරලා සංඝයාට අවවාද කරනවා. පිළිගන්නේ අන්න බලන්න බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගත්තේ නැති අය ඒ කාලෙත් හිටියා. ද්වේෂයෙන් අන්තයට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේටවත් කීකරු නැති වුණා. අවසාන බුදුරජාණන් වහන්සේ පාරිලෙය මහ වනයට වැඩම කරනවා සංඝයාගෙන් වෙන් වෙලා. වස්කාලි දසවෙනි වස්කාලි ගත කරේ ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ පාරිලෙය වනේ. උන්වහන්සේට පාරිලෙය කියන හස්තිය වඳුරෙක් මේ වගේ සත්තු තමයි උන්වහන්සේට අප උපස්ථාන කරේ. ඒ වස්කාලි පුරාම බුදුරජාණන් වහන්සේ මහ වනාන්තරයේ තනියම වැඩ සිටිය. එතකොට පුංචි දෙයක් දැන් ඒ ගෝෂිතාරාමයේ මහා අවුලේ හේතුව හොයාගෙන යනකොට වැසිකිලි පෝච්චියක තිබ වතුර ටිකක් කියනවා. අවසානයේ ප්‍රශ්නයට හේතුනේ. දැන් බලන්න ඔය වගේ ගොඩාක් ඔය ඔබේ පවුල්වල නෑදෑයෝ අතර තරහාමනාපකං අසල්වැසියෝ අතර සමහරු කියනවා අපි නම් ඔය මිනිස්සුන්ගේ මරණයකටවත් නෑ. ඔන්න ඔය විදිහට අපි නන්නේ ඔය මිනිස්සුන්ගේ පරම්පරාගත ඔය අපේ හතුරු කියන. අවසානයේ හේතු හොයාගෙන ගියාම ප්‍රශ්නයක් නෑ. එක්ක කවුරු හරි කියපු කේලමක් මොනවහරි බොරු පොඩි දරුවෝ රණ්ඩු වෙලා ඇතිවෙච්ච දෙමව්පියෝවට පැටලිලා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. එක්ක ළමයි සෙල්ලම් කරන්න ගිහිල්ලා ඇතිවෙච්ච මේ නොදරුවන්ගේ ප්‍රශ්න. මේ වගේ පුංචි දේවල් දුරදිග ගිහිල්ලා ඇතිවෙච්ච මහ විශාල වෛර සංසාර වෛර වගේ දිගට යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ද්වේෂයක් තරහක්. දැන් ඔබ මේව ප්‍රායෝගිකව බලන්න ඕනේ. මේ කියන ධර්ම කරුණු අනුව ඔබ මේවා අහගෙන ඉඳලා තමන් තුළින් දකින්න ඕනෑ. ඇත්තටම දැන් ඔබට කවුරු හරි හතුරු ඉන්නවද? ඔබ තරහකාරයෝ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවද? ඔබේ නෑදෑයෝ ඥාතීන් අතර අසල්වැසියෝ අතර හරි කවුරු හරි කාලයක් හිතවත්ව ඉඳලා අද වෛරක්කාරයෙක් වෙච්ච කෙනෙක් ගැන හරි ඔබ හිතලා බලන්න ඇත්තටම ඒව පටන් ගත්තේ කොහොමද? කොහොමද මේක මතු වුණේ? මම මෙච්චර මේ වෛරයක් අරගෙන යන්නේ ඇත්තටම මේක මොකක්ද මේ තියෙන දේ? තමන් මේ ධර්ම දේශනා මේ ධර්ම කරුණු වලට අනුව ආපස්සට හිතලා බලන්න. සමහරලාට ඔබටම ලැජ්ජ හිතේ. චිකේ මේ වගේ දෙයකටද මේ මම මෙච්චර වෛර කර ඉන්නේ? තමන්ටම ලැජ්ජ හිතෙන්න පුළුවන්. තමන්ම ආපස්සට හේතුව හොයාගෙන යද්දී. බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන කියන මජ්ක්‍ධිම නිකායේ දේශනාවක මේ කෙලෙස් සහිත සිතුවිලි හිතෙන් නැති කරගන්න උපකාර වෙන ප්‍රායෝගික ක්‍රම ගොඩක් අපිට කියලා දුන්නා. පළවෙනි එක තමයි යම් කිසි පටිග නිමිත්තක් නිසා අයෝනිසෝ මනසිකාරය දෙනකොට නූපන් ද්වේෂ උපදින උපන් ද්වේෂය බලවත් වෙනවා. තේරෙන විදිහට කියමු. දැන් කවුරු හරි අපි හිතමු මෙහෙම. ඔබට කවුරු හරි අපි හිතමු ඇත්තටම මූණටම ඇවිල්ලා බැනලා යනවා. ඔන්න දැන් ඔබට බනිනවා කවුරු හරි ඇවිල්ලා. බැනලා ඇඟිල්ල දික් කරලා තර්ජනෙත් කරලා ගියා කියමු. දැන් ඔන්න ඔබට කවුරු හරි දැන් ඔන්න නිමිත්ත. මට මගේ ඉස්සරහට ඇවිල්ලා මේ අසවල් පුද්ගලයා මට මෙහෙම කිව්වා. දැන් ඔන්න ඒ කියපු ඔක්කොම මතක තියාගන්න පුළුවන් නම් සමහරුන්ට එහෙම මතකයි, එක්ක ඒකේ හොඳ කැලී ටික මතකයි. නිමිත්තග්‍රාහී නානු ව්‍යාංජනග්‍රාහී කියන එක්ක මුළු ඒ ප්‍රකාශයම හරි ඒකේ කොටසක් හරි මතක තියාගෙන අයෝනිසෝ මනසිකාරය දෙනවා.
මට මෙයා මෙහෙම කිව්වා මම මෙහෙම කිව්වා දැන් ඔහොම හිතන්න මොකද වෙන්නේ නූපන් ද්වේෂය උපදිනවා උපන් ද්වේෂය බලවත් වෙනවා එවැනි වෙලාවක කරන්න ඕන පළවෙනිම සරලම දේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඒ මොහොතෙම හිතෙන් අතහැරලා වෙන කුසල අරමුණකට හිතගන්න හිත පුරුදු කරපු කෙනාට නම් ඒක ලේසියි කාලයක් භාවනා කරලා කාලයක් මෛත්‍රී වඩලා හිත ධර්මයේ තුල කුසලයේ තුල පුරුදු කරගත්ත කෙනෙකුට ඒක හරිම ලේසියි. සමහර අය ඉන්නවා කවුරු මොනවා කිව්වත් hina වෙලා අනේ යා කරගන්න දේ යා ගෙනියයි මට මොකද කියනවා. මට මොකද? ඒ අකුසල යා රැස් කරගනි මං කාටවත් වෛර කරන්නේ නැහැ කියලා. සමහරු එතනින් මේක හිතෙන් අතහරිනවා. අන්න සරලම දේ වෙනත් කුසල අරමුණකට හිත ගන්න කියනවා. ඒක හිතෙන් අතහැරලා වෙන කුසල අරමුණකට හිත ගන්න. ඒක හිතෙන් අතහැරලා දාන්න. සමහර වෙලාවට ඒක හිතෙන් අතහරින්න බැරි තරම් ප්‍රබල නම් වෙනත් කාර්යයක හිත යොදවන්න කුසල කාර්යයක. අපි හිතමු හිතට මේක නිතර මතක් වෙනවා වද දෙනවා නම් බණක් අහනවා. පොතක් කියවනවා. ඔක හැමදාම තියෙන්නේ නැහැ යම් ප්‍රශ්නයක් දවසයි 2යි 3යි අමතක වෙලා යනවා. ඒක හිත ඉන්න ගියොත් තමයි හිතේ වැඩෙන්නේ. මට මෙහෙම වුණා මට මෙහෙම කිව්වා. ඔක දිගට හිත යන්නේ නැතුව ඒක මතක් වෙන වෙලාවට ඒක හිතෙන් අමතක කරගන්න මොනවා හරි වෙන වැඩක යෙදෙනවා. කුසල දෙයක. අපි හිතමු ඒ වෙලාවට පිරිත් ටිකක් කියනවා. හිත රැක ගන්න. බණ පොතක් කියවන්න පටන් ගන්න ආස කරන බණක් අහනවා. තමන්ගේ හිත තැම්පත් වෙන හිත පිහිටන විදිහේ දේශනාවක් අහනවා. අඩු ගානේ නිකන් බණටම හිත ගන්නත් අමාරුයි වගේ නම් අපි හිතමු හිත වෙන දෙයකට යොදවන්න ඕනේ. මොනවා හරි තමන් කැමති දෙයක් රූපවාහිනියක හරි ටීවී එක හරි දාගෙන දැන් මේ ප්‍රශ්නේ අමතක කරන්න ඕනේ. අර තරහකාරය ගැන හිත අකුසල් පුරු ගන්නවට වඩා හොඳයි. ඉතින් මොනවා හරි පත්තරයක් හරි පොතක් හරි ටීවී එක යන චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් දිහා හරි හිත වෙන අරමුණකට යොදවනවා. ඒ වෙලාවට මග හැරිලා දවස් දෙකක් යනකොට ওই ප්‍රශ්නේ මග හැරෙන්න පුළුවන්. එහෙමත් අමාරු අය ඉන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ මම මේ ඔබට ප්‍රායෝගික පැති ගොඩක් පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි වෙනත් කුසල අරමුණකට හිත යෙදෙව්වත් ඒ කුසල අරමුණ මැඩගෙන ද්වේෂ හිතම බලවත් වෙන අවස්ථා එනවා කියනවා. ඒ කියන්නේ මේ වගේ. දැන් ඔබ රූපවාහිනිය දාගෙන ඉන්නකොට තරහකාරය අමතක කරන්න කියලා ප්‍රශ්නේ අමතක කරන්න රූපවාහිනිය දැම්මේ. ටීවී එක ඇතුළේනුත් තරහකාරයම පේනවා. පත්තරයක් කියවන්න කියලා ගත්ත ප්‍රශ්නේ අමතක කරන්න හිතාගෙන. පත්තරය ඇතුළේනුත් පේන්නේ මේ තරහකාරයමයි. උයන්න ගත්තත් කුස්සියට ගියත් ගේ අතුපතු ගෑවත් බැලුවත් මට මෙහෙම කිව්වා මට මෙහෙම කරා ඒවම හිතට වද දිදී මතක් වෙනවා. අන්න එතකොට අපිට පේනවා එහෙනම් එයාගේ ඒ සිතුවිල්ල ඒ ද්වේෂ හිත ටිකක් අර කියපු පමණින් හිතෙන් අතහරින්න බැරි තරම් හිත ඇතුළට කාවැදිලා. දැන් එයාගේ හිතට ඒක ගොඩක් දරුණුවට අයෝනිසෝ මනසිකාරී යෙදීම තුළ හිතට ගොඩක් කාවැදිච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි එවැනි මොහොතක ආදීනව සිහි කරන්න කියනවා. අන්න ආදීනව සිහි කරනවා. ආදීන වශයෙන් සිහි කරනවා. මේ අනුන්ට වෛර කර ඉඳලා බැරි වෙලාවත් මං දැන් මැරුණොත් මං කොහේ යයිද? සමහරලාවට Tamanට බැනපු තරහකාරය බේරිලා මට බැන්න මට මෙහෙම කිව්වා කියලා ඒව හිත ඉඳලා මං මැරුණොත් මම අපායන යන්නේ. අන්න තමන් ආදීනව සිහි කරනවා. මේ වගේ අනුන් නිසා මගේ හිතේ ද්වේෂය ඇති කරගෙන ඇයි මං අමාරු වැටෙන්නේ? මේ ද්වේෂය නිසා කොච්චර මං නිරේ වැටිලා ඇද්ද? ද්වේෂ හිත බලවත් වෙලා කොච්චර නම් මං තිරිසන් අපාය දුක් විඳලා ඇද්ද? යක්කු පෙරේතයෝ වෙලා සසරේ කොච්චර නම් ඉපදිලා ඇද්ද මේ වෛරය ද්වේෂය යටපත් කරගන්න බැරිවීම නිසා? ද්වේෂය නිසා කොච්චර මං රණ්ඩුවල පැටලිලා පිහියනුම් කාලා මැරුම් කාලා හිරේ ගිහිල්ලා සසරේ කොච්චර නම් ද්වේෂ නිසා මං දුක් විඳලා ඇද්ද? හතුරා ඉන්නේ මගේ හිත ඇතුළෙමයි. මේ ද්වේෂ හිතමයි හතුරා කියලා
අන්න ආදීනව සිහි කල්ලා ඒක යටපත් කරගන්නකින්. අන්න පුළුවන් අවස්ථාව. හැබැයි හැමෝටම බැරිවෙන්න පුළුවන්. අර ගලේ කෙටු ඊර වගේ මහා දරුණු විදිහටම දවේශය තියෙන කෙනෙකුට ඒක ලේසි නෑ. හැබැයි සාමාන්‍ය කෙනෙකුට ආදීනව සිහි කරනකොට ඒ ප්‍රශ්න හිතෙන් අතහැරගන්න පුළුවන් හැකියාව එනවා. දැන් ඔබට මේ හිතේ වැනි තරහක් කේන්තියක් තියෙනවන ඔබ ප්‍රායෝගිකෝ මේ දේවල් යොදෝල බලන්න. ආදීනව හිතන්න. දවේශෙන් ඉන්න වෙලාවක මම මැරුණොත් මං කොහේ අයිද. අනුන්ට වෛර කර කර දවේශ කර ඉඳලා එවැනි අකුසලයක් මරණ මංචකේ මට බලවත් වනොත් මං කොහේ අයිද. මම්ම නේ දානතුරේ වැටෙන්නේ මම්මනේ ද අපා යන්නේ. දවේශය වෛරයම හිත ඉඳලා අනුන්ගෙන් පලිගන්න ගිහිල්ල මං කොච්චර දුගතිය වැටිල ඇද. කොච්චර හිරේ ගිහිල් ඇද සංසාරය මැරුම් කාල ඇද්ද පිහියනුම් කාල ඇද්ද. මං මේක අත්තහැරලා මගහැරලා ඔළුවෙන් මේ අයින් කරලා දාලා මං මේ ප්‍රශ්නයෙන් බේරෙනවා. අන්න එහෙම හිතනවා. එහෙම හිතල බේරෙන්න කිය. එක හිතෙන් ආදීනව සිහි කළ හිතෙන් අතහරන්න කිය. සමහර වෙලාවට එහෙමත් බෑ. ආදීනව සිහි කරත් ඒත් කමක් නෑ කියලා හිතෙන්න පුළුවන්. එහෙමයි ඉන්නවා. බලන්න සමාජී තුළ ඉන්නවා ආදීනව සිහි කරලා අපායයි කියලා හිතුවොත් එයාට ආයි හිතෙන්න්න පුළුවන් කමක් නෑ අපාය ගියදේ. මුගෙන් පලි අරගෙන අපාය ගියත් කමක් නෑ කියන අය නැද්ද ඉන්නවා. සමාජී එහෙම අය ඕන තරංග බහල ඇති. මට අපාය හොඳයි කියනවා. මුංග මරාගෙන අපාය ගියත් කමක් නෑ කියනවා. අන්න දැම් බලන්න දවේසි කොච්චර බලවත්ද. කවුරුහරි කියනවා හම්බෝව කරන්න ගිහිලනිකා හිරේ යන්නවෙයි කමක් නෑ කියනවා. එල්ලුම් ගහට ගියත් කමක් නෑ කිය මුන්ගෙන් පලි අරගෙන. දැන් එහෙම කෙනෙ නිරේ යන්නත් කැමති අපායන්නත් කැමති එල්ලුම් ගහට යන්නත් කැමති එයා ආදීනවයට බයනෑ ඒ තරන් දවේශය බලවත්තයාට. බුදුරජාණන් වහන්සේ වදාළ එවැනි වෙලාවක ඒ දවේශහිත යටපත් කරගන්න ආපස්සට හිතන්න මුලට හිතන්න කියන. සමහර වෙලාවට අච්චර තා දරුණු දේශයක් මාතුල ඇති වුණේ කොහොමද කියලා ආපස්සට හිතල බලන්න. සමහර වෙලාට ඔබටම ලැජ්ජහිතෙන්න්නත් පුළුවන්. චිකේ මේ වගේ දේකටද මම මේ වෛර කරගන්නේ. ඒ තරන් දරුණු අපායගියත් කමක් නෑ කියලා හිතන දෙයක් ආපස්සට හිතාගෙන හිතාගෙන තමම්ම නිවිහැනහිල්ල හිතාගෙන ගියොත්. කොතනද මේක හට ගැනීම. කොහොමද මේක හටගත්තේ. මොකක්දේ හේතුව කවුහරි ඔබට බැන්නම කියම ඇයි යා මට බැන්නේ. සමහල්ලාවට යා මංගෙන වැරදි අදහසක් නිසා වෙන්න බැයිද. කවුරුහරියාව ඇවිස්සුව වෙන්න බැයිද. කවුරුහරි කියපු කේලමක් නිසා වෙන්න බැයිද. එක්කො මගේ වැරැත්තක් නිසාම වෙන්න බැයිද. එතකොට ඔය විදිහට ආපස්සට හිතලා මුලට හිතාගෙන යන්න කියනවා. එහෙම යනකොට සමහල්ලාවට තමන්ටම එතන ප්‍රශ්නයක් නෑ කියන එක තමන්ටම වැටහිලා තමන්ටම ලැජ්ජ හිතෙනවා. මේ වගේ පුංචි දේකටද ම මෙච්චර වෛරයක් බැඳගෙන හිටිය කියල. දැඟර ගෝෂිතාරාමි මහා අවුලක්ගේ අවසානි කෙලවර බලනකොට පැසගිලි බාධීක වතුර ටිකක් ඉතුරු වෙච්ච ප්‍රශ්නයක්. ඔය වගේ සමහර වෙලාවට හිතාගන්න බැරි ප්‍රශ්න. ඒවැ කෙලවර හොයාගෙන දැන් ඔබ බලන්න මේ දවස්වලොයි රූපාහිනිවලයා පත්තරවල වේවා මහා මිනී මැරුම් අපරාධ එක්කො දරුව ගෑන් ළමයට විහිලු කරා කියලා ඔන්න මිනී මැරුම වත්තට බල්ලෙක්කාව කියලා බල්ලට වෙඩි තියලා එක් ඔය වගේ සමහරලාට කවුරුහරි කියපු කේලම පවුල් පිටිම් මරාගන්න හේතු මේ වගේ පුංචි දේවල් එක්කෝ එක වහලට අඹ ගෙඩියක් වැටල හිතන්නේ ගලක් ගැහුව කියලා ඔන්න එහා ගෙදර මිනිස්සු එක රණ්ඩු වෙලා මරාගන්නය ඔට මේ වගේ ප්‍රශ්න අහපස්සට හිතාගෙන ගියහම ප්‍රශ්නයක් නෑ තමන්ටම ලැච්ච හිතෙන බුදුරජාණන් වහන්සේ වදාළ ඔය විදිහ ඔය කියපු උපක්‍රම එකක්කත් හරියන්න නැත්නම් තවත් ක්‍රමයක් පෙන්න්නනවා දවේශයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ දවේශහිත මැඩලන්න කියනවා මේක බොහොම ප්‍රායෝගිකයි දවේශයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ දවේශහිත මැඩලන්න මොකක්ද දවේශයට ප්‍රතිවිරුද්ධ අරමුණ මෛත්‍රිය එතන තේරුම් ගන්න ඕනෑ තමන්ට කේන්තිය වෛරය තරහාව බලවත්වෙච්ච වෙලාවට දැම් මේ මෛත්‍රී කරන්න ගැන තරහකාරයට නෙමේ
තරහකාරයට මෛත්‍රී කරන්න පුළුවන් විදිහක් නෙමෙයි දැන්. අපාය ගියත් කමක් නෑ, මට මොනවුනත් කමක් නෑ, එල්ලුම් ගහට ගියත් කමක් නෑ කියලා ඒ මට්ටමට ද්වේෂය බලවත්වෙච්ච පුද්ගලයකුට අනේ ඔයා යාට මෛත්‍රී කරන්න කියලා හරියන්නේ. එහෙනම් මෛත්‍රී කරන්න කියන්නේ කාටද? අපි පළවෙනියටම මෛත්‍රී වඩන්නේ අත්තානං උපමංකත්වා. තමා තමාටයි මෛත්‍රී වඩන්න. දැන් ද්වේෂ හිත නිසා ගිනිගන්නේ තමන්ගේ හිත. ඇස් රතු වෙලා කෑමටික කණ්ඩ බෑ, නිදාගන්න බෑ, නිදාගන්න කියන්න නින්ද යන්නේ, තරහකාරය පේනවා, පලිගන්න හිතෙනවා, ඇඟ වෙවුලනවා. දැන් දුකට පත්වෙලා ඉන්න කවුද? අනුන්ද? තමන්මයි. ද්වේෂය නිසා අනතුරේ වැටිලා විඳවන්නේ තමන්මයි. එහෙම නම් මෛත්‍රී වඩන්නේ කාටද? මම නිදුක්වෙම්වා, අනේ මම සූපත්වෙම්වා. මේ වෛරය නිසා මම කොච්චර දුකට පත්වෙලාද? මේ කොහෙවත් තැන කෙනෙකුට වෛර කරන්න ගිහිලා මමම නේද විඳවන්න. සමහරලාට පේෂර් වැඩි වෙලා, තමන්ගෙම අසනීප වැඩි වෙලා, කන්න බොන්න බෑ, ඇඟ වෙවුලනවා, තමම පීඩාවට පත්වෙලා. මම නිදුක්වෙම්වා, මම නිරෝගිවෙම්වා, මම සූපත්වෙම්වා. හොදට තමන්ගෙම ද්වේෂ හිත බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි තමන්ටම හිත යොමු කරගෙන එක දිගට තමන්ටම මෛත්‍රී වඩන්න කියන. එහෙම තමන්ටම මෛත්‍රිය වඩනකොට උපමාවකට පෙන්නවා ගින්දරකට කොකුල් පිහාට්ටක් අල්ලනවා වගේ. ඔබ දැකලා ඇති ගිනි ගොඩකට පුංචි කාලේ හරි රස්නි තැනකට මේ කුරුළු පිහාට්ටක් හරි කුකුල් පිහාට්ටක් හරි අපි ලං කරලා ඇල්ලුවොත් මොකද වෙන්නේ? අර පිහාට්ට උණු වෙලා ඇකිලෙනවා. එක පාට අතුරු දහම් වෙනවනේ, මේක ඇකිලිලා යනවා. ඒ වගේ අර ද්වේෂ හිත තමා තුළ ඇකිලිලා යටපත් වෙනවා. මෛත්‍රිය වඩන්න ද්වේෂ හිත තමා තුළම ඇකිලිලා යටපත් වෙලා යනවා. ඒ නිසා තමන්ටම මෛත්‍රී වඩන්න කියනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ තවත් ක්‍රමයක් පෙන්නනවා. එහෙමත් අමාරුම වෙලා මෛත්‍රී වඩන්නත් බැරි තරම්, තමන්ට මෛත්‍රී කරගන්නත් බැරි තරම් කේන්තියක් නං එන්නේ දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන තමන්ගේ ද්වේෂ හිතට තමන්ම ගරහ කරන්න කියන. තරකාටනෙම බයින්නේ. කාටද බැනගන්නේ? ගරහ කරන්නේ තමන්ගේ හිතට. ඒ හිත ඔබ මාව අපායට ගෙනියන්නද මේ හදන්නේ? ඒ පාපී හිත නුබමාව නිරේට ඇදලදානද මේ හදන්නේ? ඒ පව්කාර හිත නුඹ සංසාරි කොච්චර මාව මේ වගේ ද්වේෂය නිසා අසරණ කරාද? ඔය විදිහට දත්මිටි කාගෙන දිව උඩුතල්ලට තියලා තද කරගෙන තමන්ගේ හිතට තමන් ගරහ කරන්න කියන. ඇයි? හතුරා පිට කියලා හිතුවට ඇත්තම හතුරා ඉන්නේ හිත ඇතුළේ. මේ ද්වේෂය, පටිගය, පටිගානුසය, රාගා, මේ අනුසේ ධර්ම හැටියට බලවත්වෙන ක්ලේෂ ධර්මයන් තමයි ඇත්තම හතුර හිත ඇතුළෙයින්. අරයා නිසා, මෙයා නිසා, මෙන්න මෙයා තමයි කියලා ප්‍රශ්නය පිටට දැම්මට ඇත්ත හතුරයින්න හිත ඇතුළේ. තමන්ගෙම හිතට ගරහා කරලා, හිත දමනය කරලා ද්වේෂ හිත යටපත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. දැන් බලන්න මේවා කොච්චර ප්‍රායෝගිකයිද කියලා. ඒ නිසා පින්වතුනි හොඳට බලන්න අපි කොච්චර නම් ඔබට තරහගිය අවස්ථා, කේන්තිගේ අවස්ථා, වෛරයක් ඇතිවෙච්ච අවස්ථා, තාමත් වෛර කර ඉන්න සිදුවීම්, පලිගන්න හිතනේවා, අනුන් නසන්න හිතනේවා, හිංසා සහිත සිතුවිලි, මේ සියල්ල පසුපස ඔබට පුළුවන්නම් මේ විදිහට මෛත්‍රිය වඩන්න. විතක්ක සන්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ප්‍රායෝගික ක්‍රම ඔස්සේ හිතෙන් ඒක ඉවත් කරන්න උත්සාහ ගන්න. බැරිම නම් ආදීනව සිහි කරන්න. එහෙමත් බැයි නම් ආපස්සට හිතාගෙන යන කොහොමද මේක හටගත්තේ? එහෙමත් බැයි නම් තමන්ගේම ද්වේෂ හිතට මම නිදුක්වෙම්වා, මම නිරෝගිවෙම්වා, මම සුවපත්වෙම්වා කියලා එක දිගටම මෛත්‍රී වඩන්න. එහෙමත් බැරි නම් දිව උඩුතල්ලට තියලා තද කරගෙන දත් මිටි කාගෙන තමන්ගෙම හිතට තමන්ම ගරහා කරලා ද්වේෂ හිත මැඩලන්න කියන. මේවා ඉතාම ප්‍රායෝගිකව අපිට අපේ කෙලෙස් සහිත සිතුවිලි පාලනය කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු උපක්‍රම. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම
මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට දවේශය බලවත් වෙලා මැරුණොත් දුගතිය අපායක මරණ මංචකයේ කේන්තියක් වෛරයක් උපදින්න පුළුවන් බහල ඇති ධර්මාසෝක රජ්ජුරු මහා පින්කං කරත් අන්තිමට මරණාසන්න වෙලාව අර පවන් සලන මිනිහ ගැන හරි වටහත්ත වැදුනා කියලා කේන්ති ගියාකෙන ඔහුත් එක් දවේශ හිතේ ස්වභාවය සැනින් බලවත්වෙන්න පුළ සමහරලාවට ආදරෙන් එක්ක මිසී කෙනෙක් වෛද්‍යවරයෙක් සමහරලාට නහයින් බටයක් දානො මැරෙන්න යනකොට ඒ බටේට වේදනාවක් ඇතිලා කේන්තියක් යනවා දවේශ හිත බලවත් වෙලා මැරෙනවා සමහලාට පපුුව තලනවා ඒ වෙලා ඇතිවන වේදනාවත් එක්ක කේන්තියක් යනවා එපා එපා කියලා කියද්දි වෛද්‍යවරු බට දානවා පපුුව තලනවා කරන්ටි කල්ලන්න උත්සාහ කරන තමන්ට විශාල කේන්තියක් වේදනාවක් එක වෛරෙන් මැරෙනවා සමහර වෙලාවට වයසට ගිහිල් අමාරුවෙන් ඉන්නකොට කෑම කවනු කියනවා ඇති ඇති කණ්ඩ බෑ කියනවා බලෙන් කවන අනේ නෑ කන්නක මේ හැන්ද විතර මේක බොන්න මේක කන්න කියලා බලෙන් පෝනො එයට කේන්ති යන සමහල්ලාවට මේ වගේ මේ දවේශය වෛරය නිසා හොඳ කරන්න ගිහිල්ල වෛර බැඳගෙන මැරෙන අයත් ඉන්නවා දුගති යනය ඒ නිසා පින්වතුනි දවේශය කියන්නේ අපේ හිතේ අපි කවුරුත් අනතුරේ හෙළෙන දෙයක් දවේශහිත මැඩලන්න මෛත්‍රියම පුරුදු කරගන්න තියමනං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර මෛත්‍රියම දියුණු කරගෙන මෛත්‍රියම බලවත් කරගෙන දවේශය යටපත් කරගෙන උතුම් ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා එහෙමන පින්වතුනි අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා තිං අද දවසේ මේ ධර්මානු ශාසනාවේ පින්බරදායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චවාන් බොතේජු මහත්මා විසින් ති එතුමාගේ උතු මරමුණ තමයි තමාදරණය මෑණියන් වන MKD දිසා මාලි මෑණියන්ටත් ආදරණී පියාණන් වන ගාමිණී බොතේජු පියාණන්ටත් ආච්චම්මා සීයා ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒවගේම ධර්ම දේශකයණන් වහන්සේට අපටත් නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදය සඳහන් වෙනවා. ඉතින් ඒ පරම්පරාගත මියගිය සියලූම ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අතමි දේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චවාන් බුත්තේජු මහත්මා එතුමාගේ දෙමාපියන් පවුලි හැම දෙනාමත් ධර්මශ්‍රවනය කරපු ඔබ හැම දෙනාමත් කළම ටෙලිවිෂන් මේ සඳහම් විකාශයේ ශ්‍රවණය කරන බණහන සෑම සිල් දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. මෙත් සිතින් ඔබට දිගහැරෙන මෙත් සදහම් දේශනා වටිනා වූ උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අති උතුම් සදහම් දේශනාවකුයි පසුගිය හෝරාව තුළ ඔබ මෙලෙස ශ්‍රවණය කරන්නට දුනේ. ඔබ හැම දිනාටම උතුම් ජීවිත අවබෝධය පිණිස සියලුම දේශනාමය කුසල උපකාරක වේවාහි ප්‍රාර්ථනා කරනවා. සුපින්වතුනි මෙත් සදහම් දේශනාව උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීලසුව අරණ ගිලන් වික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක ස්වාමින් වහන්සේ ගලගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට සාදුකාර නංවමින් පාදාභි වන්දනෙන් පුණ්‍යානුමෝදනා සිදු කරමු.
සාදුහු 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 සුපින්වතුනි උතුම් වූ මෙත් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ ගෙන කටයුතු කළා වූ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන චවන් බොතේජු මහතා ඇතුළු පවුල හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ආදරණීය මෑණියන්ටත් පියාණන්ටත් සීයාටත් ආච්චි අම්මාටත් පවුලේ සුජීවත වාසය කරන හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය උතුම් තුන්රුවනේ ආශිර්වාදයේ සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස සියලු දේශනාමය කුසල් උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සිද්ධාරාගෙනයි ඔබේ නිවහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් වූ සදහම් දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.